ආයිබෝවන් ඔයාලට අද මම කියා දෙන්න යන්නේ රැලි පහේ සුදු ගොමම් මහන හැටි. මෙන්න මේ අඟල් 45 ට්‍රෙට්‍රන් රෙද්ද මේ දෙකට නවාගෙන තියෙන්නේ. ඊට පස්සේ මට අවශ්‍ය මිම්ම වෙන්නේ ඉන්නේ සිට සාය දක්වා උස වෙන්නේ අඟල් 17මාර. අපි 17මාරට මැහුම් වාසි තියා ගන්නවා අඟල් භාගයක්. ඊට පස්සේ යට වාටියට මම අඟල් 4ක් තියා ගන්නවා. ඊට පස්සේ සාය සම්පූර්ණ උස එන්නේ අඟල් 22. 45 කොටස් දෙකක් ඕන. අපි බලමු ඒක කපන හැටි. එන අඟල් 45 දෙකට දෙකට නවාගෙන මේ ආකාරයට දෙකට නවා ගන්න. මේ අඟල් 45 රෙද්ද දෙකට නමලා ආපහු සැරයක් මේ දෙකට නමාගෙන තියෙනවා. මෙන්න බලන්න. මේ තියෙන්නේ දෙකට නමාගෙන. මම ගත්ත මෙෂර්මන්ට් එක මේ දාවාට දෙක හරි කෙලින් මෙහෙම තියාගෙන නමන්නකො. එතකොට අපිට රෙද්ද ඇදේ යන්නේ නැහැ. එන අඟල් 22 අපි මාක් කරගමු සාය උස. සාය උස හැටියට අඟල් 22. අර නමපු තැන ඉඳලා අඟල් 22. අපිට අඟල් 45 කොටස් දෙකක් ඕන. අඟල් 22 මාක් කරපු ස්ථාන අඩි රූලක් ආධාරයෙන් යා කරගන්න. යා කරගෙන අපි සාය කොටස කපා ගන්න. ඊට පස්සේ අපි දැන් රෙද්ද දෙකට නමලානේ තියෙන්නේ. මේ සාය කොටස් දෙකනේ. අපි ඒ දෙක මෙහෙම කපා ගන්න. මේ රෙද්දේ ඔයාලා හොඳ කන පිට මාක් කරගන්න. මම මේ කන පිට පැත්ත මාක් කරගත්තා. ඊට පස්සේ දැන් මේකේ සෙන්ටර් කට් මාක් එක දාගන්න. සාය කොටස සෙන්ටර් කට් මාක් එක දාගන්න. පොඩි කට් මාක්. ඊට පස්සේ අපිට දැන් අවශ්‍ය වෙනනේ සාය වාටිය මහන කන පිට පැත්ත නෙමෙයි හොඳ පැත්ත මෙහෙම දිග අරගෙන මේ විදියට නවා ගන්නකො නැවත. අපි දැන් සාය උස 17මාරනේ ගත්තේ. අඟල් භාගයක් තියුව මැහුම් වාසි සාය වාටිය සඳහා අඟල් 4ක් තියුවා. අපි හොඳ පිට පැත්තේ මෙන්න මෙහෙම අඟල් 4 මාක් කරගෙන යන්න. එතකොට ඔයාලට මහනකොට හරිම ලේසි. මේ ආකාරයට සාය අර කට් මාක් දාපු පැත්ත නෙමෙයි. ඒ සාය යට වාටිය තියනවානේ. වාටිය කොටස අඟල් 4ට මාක් දාගෙන යන්න. මේ ආකාරයට. මොන බලන්න. එතකොට අපිට සාය උස එනවා අඟල් භාගයක් උඩින් අතාරිනවා ඉන්න සඳහා. ඊට පස්සේ මෙන්න බලන්න සාය උස අඟල් 17මාර එනවා. මේ ටික තමයි නැමෙන්නේ. අපි ඒ ආකාරයට අනිත් කොටස කරගමු. මේ මාක් කරන්නේ සාය හොඳ පැත්තේ. දෙද්දේ හොඳ පැත්තෙන් තමයි අඟල් 4 යට පැත්තේ මාක් කරන්නේ. මේ ආකාරයට. ඔයාලට අවශ්‍ය නම් මේක එක දිගට මේ ආකාරයට ඉරක් ගා ගන්න. ඉරක් අවශ්‍ය වෙන්නේ නැහැ අපිට මේ විදියට පොඩියට මාක් කරගත්තම මේ ආකාරයට සාය කොටස් දෙකේම හොඳ පැත්තේ පහළ වාටියෙන් ටිකේ කට් මාක් දාපු කොටස නෙමෙයි ඒ පැත්තේ මෙහෙම අඟල් 4කට මාක් කරගන්න. ඔයාලට අවශ්‍ය නම් මෙහෙම ඉර ඇඳ ගන්න. අපි ඔන්න මේ දැන් සාය කොටස් දෙක අපි දැන් බලමු ගවුමේ උඩ කොටස 60 කොටස කපා ගන්න ආකාරය. මේ රෙද්දත් මේ 45 පල්ල රෙද්ද දෙකට නමලා තියෙන්නේ. මෙන්න මේ නැම මැද නැම පිටිපස්ස කොටසේ මැද නැම මේ ඉදිරිපස විවරය සඳහා අඟල් 1මාරක කොටස මේ තියලා තියෙන්නේ. අපි මේ මැද නැම එන කොටසේ මෙහෙම ඉරක් ඇඳගමුකෝ ඉස්සෙල්ලාම. මෙහෙම ඉරක් ඇඳ ගන්න. ඊට පස්සේ මේ රෙද්ද කන පිට පැත්ත. ඔයාලා කන පිට පැත්තෙන් මාක් එකක් දාගන්න මේ ආකාරයට. මෙතන රෙදි කොටස් තියෙනවා 1 2 3. මෙතන රෙදි කොටස් 3ක් තමයි තියෙන්නේ. මේක මැද නැම්මනේ. මේ ආකාරයට
ඊපස්සේ අපිට උරහිස මීම ඔයාලට දීලා තියෙන 11මාරයි කියලා. ඒ 11මාරට අපි අඟලක් එකතු කරනවා. ඒ 11මාරට අඟලක් එකතු කරාම 12මාරයි. 12මාර දෙකට බෙදන්න. දෙකට බෙදාවම එන්නේ 6යි කාලයි. ඔන්න අපි 6යි කාල ලකුණු කරා උරහිස මීම. ඒ 6යි කාලෙම පල්ලෙහාට ලකුණු කරන්න අත් කට සඳහා. කට සඳහා. එහෙම ලකුණු කළා උරහිසේ සිට ඉන මිම්ම එන්නේ අඟල් 11 මම අඟල් 12ක් ගත්ත භාගේ දෙපැත්තෙන් ඇටච් වෙන ඕන හන්ද මෙන්න එතකොට සම්පූර්ණ වශයෙන් එන්නේ අඟල් 12. අපි 12 එක මාක් කරගෙන යමු. ඒ මාක් කරලා අපි දැන් උරහිස පළලාවේ 6යි කාලනේ. ඒ 6යි කාල මෙතන අපි ලකුණු කරානේ. එහෙම ලකුණු කරලා අපේ පපු මෙන්න තියෙන්නේ අඟල් 26 4ට බෙදලා ගන්න. 4ට බෙදුවම එන්නේ අඟල් 6මාර. මේ සුදු ගවුමට බුරුලක් ඕනනේ. අපි ඇඟේ ගන්නට සුදු ගවුම අඳින්නේ නැහනේ. මම මෙතන එකතු කරනවා අඟල් 1මාර. 6මාරට අඟල් 1මාරක් එකතු කරනවා. එතකොට අඟල් 8ක් එනවා. ඒ 8 ඔයාලා ඉන මිම්මත් මට මෙතන ලැබිලා තියෙන අඟල් 26නේ. ඒ ආකාරයටම අඟල් 8ම මේ ඉන කොටසෙත් ලකුණු කරන්න මේ විදිහට මාක් කරලා අපි එතන අඟල් භාගයක් විතර මෙහෙම හැඩ කරන්න ගවුම. අඟල් භාගයක් විතර නැත්නම් අපේ ගවුම දෙපැත්තෙන් එල්ලෙන්න ගන්නවා. හොඳද? මෙන්න මේ විදිහට අඟල් භාගයක් කරන්නකෝ. අපි ඉන්නේ කොටසයි අර අත්කට රේඛ මෙහෙම යා කරගන්න. යා කරගෙන අපි මෙතන මෙන්න මේ ආකාරයට මෙහෙම අත්කට ඇඳ ගන්න ඔයාලා. මේ ආකාරයට අත්කට ඇඳ ගන්න. අත්කට ඇඳගෙන අපිට උරහිස මිම්ම තියෙනවනේ. දැන් දෙකක් ලකුණු කරලා මෙතන අඟලක් ගැඹුරු කරගන්න. අඟලක් ගැඹුරු කරගන්න. මේ පිටිපස්ස කාර. මේ පිටිපස්ස කාර මෙහෙම. ඊට පස්සේ උරහිස මිම්මෙන් අඟල් භාගයක් මේ ආකාරයට මෙහෙම පහත් කරලා අර කර ඇඳගත්තු කොටසටත් එක යා කරා. මෙන්න මේ ආකාරය. ඊට පස්සේ අපි ඩාට් සඳහා පරතරය තියෙන්නේ අපි පොඩි බබෙක් හඳ 5මාරක් විතර ගන්න. 5මාර දෙකට බෙදුවම 2යි 3 කාලයි. මෙන්න 2යි 3 කාල මෙහෙම ලකුණු කරගමු. උරහිසේ සිට අඟල් 7මාරක් විතර පල්ලෙහා 7මාරක් හෝ 8ක්. මම මෙතන 8ක් ගන්නවා. 8ක් පල්ලෙහායි අර ඩාට් උස ලකුණු කරගන්න මෙන්න මේ ආකාරයෙන්. මේ තමයි අපේ ඩාට් උස. මෙන්න මෙහෙම. මේ ඩාට් උස. දැන් අපිට බලමු දැන් මෙතන අපි එනවද කියලා අඟල් 26 ඉන අඟල් 26නේ. ඕන මෙතන අපි අතෑරිය අඟල් භාගයක් ඉන මේ මැහුම් වාසි සඳහා. ඊට පස්සේ මෙතන අපිට 7මාරක් තියෙනවා. මේ 7මාරෙන් අපිට ඩාට් සඳහා අයින් වෙනවා අඟල් 4ක්. එතකොට අඟල් 4ක් අයින් වුණාම 6මාර. 6මාරේ 4ක් අඟල් 26යි. එතකොට අපි ඉනවට මෙන්න ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් මේක කපා ගමු. අපි මෙතනින් මේ ඩාට් මාකර් කරගත්තනේ කට් මාක් එකක් දාමු. කට් මාක් එක දාලා ඔයාලා මේ ලකුණු කරගමුකෝ. මේ දැන් මේ තියෙන්නේ ඩාට් උස. අපි මේ ඩාට් උස මෙන්න මේ විදිහට ලකුණු කරගමු. මේක හරියට ලේසි වැඩ. මේ වගේ පැන්සලකින් ලාවට මාක් කරගන්න. ඔන්න ඔය ආකාරය. දැන් මේ පිටුපස්ස කොටසේ 60 කොටසේ මෙහෙම සෙන්ටර් කට් මාක් එකක් දාගන්න. අපි ඒ කොටස අයින් කරමුකෝ. අයින් කළා අපිට ඉදිරිපස අත්කට මෙන්න ඉදිරියට අත්කට 7මාරක් තියෙනවා. ඒ 7මාර දෙකට බෙදුවම සුදු ගවුමන්නේ අපිට ඇඟේ ගන්නට අඳින්නේ නැහැනේ සුදු ගවුම. 7මාර දෙකට බෙදුවම අපිට එනවා 3යි 3 කාලක්. අපි ඒ 3යි 3 කාල මෙතන මෙහෙම ලකුණු කරනවා. ලකුණු කරගෙන 8න් 3ක් විතර ඉදිරියට ගන්න. ඉදිරියට අරගෙන මෙන්න මේ ආකාරයට මෙහෙම පොඩි හැඩයක් ඇඳ ගන්නකෝ ඔයාලා. මෙන්න මේ ආකාරයට හැඩයක් අරගෙන මේක මෙහෙම කපලා ඉවත් කරන්න. මේ ඉදිරිපස්ස කොටසේ අත්කට පොඩ්ඩක් හැරෙන්න ඕනේ. මෙන්න ඉදිරිපස්ස කොටස. ඊට පස්සේ අපි අර ෆ්‍රන්ට් කොටසත් එක්ක තියපු ඉර තියෙනවනේ. ඒ ඉරට පොඩ්ඩක් මෙහායි අඟල් භාගයක් මෙහායි මෙහෙම නවා ගන්න. මෙහෙම නවා ගන්න. නවාගෙන අපි කර ඇඳගමු.
කර තියෙන්නේ අපිට ඔයාලා දීපු මෙෂර්මන්ට් එක බලන්න කර 4 තමයි තියෙන්නේ. අපි මෙතන උඩ හිසේ සිට යටට අඟල් 3ක් මාක් කරගන්න. 3ක් මාක් කරගෙන මෙන්න මේ ආකාරයට කර ඇඳ ගන්නකෝ ඔයාලා මේකම මේ ආකාරයට කර ඇඳ බලන්න. එතකොට ඇවිල්ලා තියෙනවද කියලා ඔයාලගේ කරේ මෙෂර්මන්ට් එක අඟල් 4 මෙන්න මේ විදිහට අඟල් 4 එනවද කියලා බලන්න. මෙන්න මේ ආකාරයට අඟල් 4 එන්න ඕන. හොඳද? අපි ඒ කොටසත් කපලා අයින් කරමු. අපි දැන් කොලර් එක කපා ගමු. හොඳද? දැන් මෙතන මේ ඔයාලට මේ උරහිස ජොයින්ට් කරලා කොලර් එක මැනගෙන කපා ගන්න එක ලේසි. මම දැන් මේ විදිහටම කපන විදිය පෙන්නන්නකෝ. මෙහෙම පිටුපස්ස කර මෙහෙම මැන ගන්න. මෙහෙම කර මැන ගත්තම අපිට අඟල් 2යි 3 කාලක් එනවා. 2යි 3 කාලම මේ මෙතන කොනට තියලා මෙහෙම මැන ගන්නකෝ ඔයාලා මෙන්න මේ විදියට මේ ආකාරයට. එතකොට අපිට කරේන මේ කොලර් එක එනවා අඟල් 14ක්. අපි 14ක් කියලා ගමු. මෙන්නකෝ දැන් මම ඔයාලට කොලර් එක කපන හැටි පෙන්නන්න. කොලර් එක අඟල් මෙන්න මේ රෙද්ද මේ දෙකට නමලා තමයි තියෙන්නේ මේ ෆෝල්ඩ් එක. එතකොට අපිට මේ මෙන්න මෙහෙම නමා ගන්නකෝ. මෙහෙම නමාගෙන කොලර් එකේ පළල හැටියට අපි ගන්න අඟල් පොඩි බබෙක්ගේ අඟල් 3යි 3 කාලක් විතර ගත්තම ඇති. ඊට පස්සේ අපිට අතන කර වටේ මෙෂර්මන්ට් එක ආවේ 7නේ. අපි 7ට අඟල් කාලක් විතර එකතු කරලා මෙන්න මේ විදියට මෙතන 3යි 3 කාලය ඔයාලට පහසු වෙන මෙන්න මෙතන මෙහෙම 3යි 3 කාලය ඇඳ ගන්න. මෙහෙම ඇඳ ගන්න. ඉඳගෙන කරවට මෙන්න 7යි අපි 7ට කොලර් එක දෙපැත්ත මෙහෙන්නත් ඕනනේ 7යි කාලක් විතර ගන්න. මේ මෙතනින් අඟල් භාගයක් විතර කොලර් එක උස්සන්න. හොඳද? මෙන්න මේ ආකාරයට කොලර් එක උස්සලා දැන් මෙතන 7යි කාල පහු මෙතනත් 7යි කාල ලකුණු කරගෙන අපි කොලර් එකේ මෙහෙම හැඩයක් එනවනේ. ඒ හැඩේ ගන්න අඟල් 2ක් විතර මාක් කරගන්න. මෙන්න මේ ආකාරයට. මෙන්න කොලර් එක කපලා අයින් කරමු. ඔයාලට අපහසු නම් උරහිස ජොයින්ට් කරගෙන ඒ කරමින්ම මැනගෙන කොලර් එක මේ ආකාරයට කපා ගන්න. මම මේ ජොයින්ට් කරන්නේ නැතුව කරන්නේ. මෙන්න මෙතන සෙන්ටර් කට් මාක් එකක් දාන්න. මේ කොටස බෑක් එකට ඇල්ලෙන්න ඕන. අපි බලමු ඊට පස්සේ කර වටේට පයිපින් එකක් ඕන. ඒ පයිපින් එක මෙන්න මෙහෙම මේ කොටසෙන් කපා ගන්නකෝ. මේ කොටසෙන් අඟලක් විතර පළලට තිබුණා නැති අපිට. අපිට කර වටේ වින්න ඉන්නේ අඟල් 14ක් වගේනේ. බලමු මෙතන 14ක් තියෙනවා. අපිට ඒ ප්‍රමාණය ඇති. අපි අත කපා ගන්න හැටි බලමු. මෙන්න මම මෙතන අරන් තිනවා. හයයි 3 කාලයි. අත දිගේ අපිට දීලා තියෙන්නේ 5. 5ට මැහුම් වාසි තියන අඟල් භාගයක් උරහිසට ඇටැච් වෙන. ඊට පස්සේ අතේ වාටිය සඳහා අඟල් 1මාරක් තියන අඟල් 7ට ගන්න. එන්න අඟල් 7ට. මේ අඟල් 7 මාක් කරගත්තු යටිපොළසේ මෙන්න මෙහෙම අඟල් 2මාරක් මෙහෙම මාක් කරගෙන අපි මෙන්න මේ විදිහට ඇඳ ගන්නකෝ අත්කට. මෙන්න මේ ආකාරයට මෙහෙම හැඩ වෙන විදිහට කපා ගන්න. ඇඳ ගන්න. ඊට පස්සේ අපි මෙතනින් අඟලක් විතර උඩට කරලා මේ අත මෙහෙම හැඩ කරගන්න. මෙන්න මේ ආකාරය. ඊට පස්සේ අපි වාටියට අඟල් 1මාරක් තියවන ඒ 1මාර මෙතන ලකුණු කරලා ඔයාලා කට් මාක් එකක් දාගන්න. අපි අත් කපමු. මේ සුදු පාමේ අත්. මෙතන සෙන්ටර් කට් මාක් එකක් දාගන්න. මේ කට් මාක් එකයි මෙන්න මෙහෙම අත දිග ඇරලා ඉදිරි පස්සට එන
අත් කටේ මෙන්න මේ ආකාරයට පොඩි කොටසක් කපලා අයින් කරන්න. මේ ආකාරයේ චූටි හැඩයක්ගෙන. ඒ ඊට පස්සේ අත් කටේ මෙහෙම කට් මාක් එකක් දාගන්න. එතකොට අපිට අල්ලනකොට ලේසි. ඒ කට් මාක් එකෙන් ඉස්සරහා පැත්තට කියලා දාන්නවා. අපි බලමු දැන් සුදුකම පාටිය කපා ගන්න. මේ පාටියට අපිට ඉන ආවේ අඟල් 26යි අඟල් 26ට අඟල් 4ක් විතර කියලා 26යි. අපි අඟල් උරුලටත් එක්ක අඟල් 30ක් විතර ගමුකෝ. අඟල් 30ක්. මේක දික්කමලා මෙන්න මෙහෙම නවා ගන්නකෝ. මේ විදියට නමලා මෙතන මහුන් ආසිත් එක්ක 4යි 3 කාලක් ගන්න. මේ ආකාරයට නවා ගත්තම හරිම ලේසි කපන්න. 4යි 3 කාලක්. 4යි 3 කාලයි. එතකොට මෙන්න බලන්න පැටිය මේ විදියට කපා ගන්න. මෙන්න පාටි. මෙන්න මේ අපි දැන් කපාගත්තු සුදු ගාම මහන්න හදාන්නේ. මේ ඉස්සෙල්ලම මම කරන්නේ මේ පාටිය මහ ගමු. මේ විදිහට කරනකො. පාටිය මෙහෙම අඟල් 4ක් හෝ 5ක් මහලා මෙහෙම පොඩ්ඩක් ටැග් කරන්න. ටැග් කරලා ඊට පස්සේ අපි ආපහු මෙතන පොඩ්ඩක් අඟලක් විතර තියෙන ආයි ටැග් එකක් ගන්න. ඒ සුදු මෙහෙම පාටිය මහ ගන්නක්. මේ විදියට මහ කරා. මෙන්න මේක දැන් අපි අනිත් පැත්ත හරව ගන්න ඕන. අර මම ඔයාලට කිව්වේ ටැග් කරගන්න කියලා. අන්න එතනින් චූටි මෙහෙම කපන්න. කපලි වරලා මේක අනිත් පැත්තට ගහන්න.
අපි කපපු කොලර් එක අරගෙන මෙහෙම අපි කප ගන්නකොට කට් මාක් එකක් දැම්මම ඒ කට් මාක් එක බෑක් එකේ කට් මාක් එකට තියලා මෙහෙම ඔයාලට ඕන නම් මෙහෙම එතන කටුවක් ගහ ගන්න. මම කටුවක් ගහන්නේ නැහැ. මෙන්න මේ විදිහට මෙහෙම මැන ගන්න කොලර් එක. මේ අපි ගන්න එන බා මේ මෙතෙන්ට මෙනවා. අපි දැන් මෙතන අඟල් භාගයට මහ ගන්නවා මේ හැඩේ. අඟල් භාගයට දෙපැත්තෙම කොලර් එක මහ ගන්නවා. මේ ආකාරයට කොලර් එක අඟල් භාගය. කොලර් එක මෙතන මේ තුඩ මේ ආකාරයට කපලා ඉවත් කරන්න. ඊට පස්සේ කොලර් එක පොයින්ට් හදා ගන්න. හොඳ පිට හරන්න. පෙන්සල් තුඩක් වගේ ආකාරයෙන් නැත්නම් ඉවර වෙච්ච පෑනක් වගේ තියනවා නම් තවත් හොඳයි. මම මේ විදිහට පොයින්ට් කරගෙන මේ කට් මාක් එක බෑක් අපේ ගවුමේ පිටුපස කොටසේ කර තියෙන ඒකේ කට් මාක් එකට තියලා මෙහෙම මේ විදිහට ඇටච් කරගෙන මේ මහගෙන එන්න. අඟල් භාගයක් වань මෙහාන් තියලා විවරය සඳහා කොටස මේ ආකාරයට නවා ගන්න. මේ කොලර් එක ඇටච් කරන එක ක්‍රමයක් විතරයි. මම තව ක්‍රම ඔයාලට කියා දෙන්නම්. මේක මේ ගානටම එනවා මේක. රැලි මොනවත් නැහැ. මේ ගානටම ඇවිල්ලා තියෙනවා. අපි ඒකට උඩින් පයිපින් එක ඇටච් කරගන්නවා. පයිපින් කොටස අඟල් භාගයක් විතර මෙහෙන් තියලා අල්ලන්න. නැත්නම් අපිට පොත්තම් කාදු මසා ගන්නකොට අපහසුයි. මේ විදිහට අඟල් භාගයක් ඉදිරියට තියලා කපා ගන්න. ඔයාලට අවශ්‍ය නම් මේ පැත්තට මෙහෙම අවුට්ලයින් එකක් ගහන්න. මම එහෙම කරන්නේ මේ කරවටේට පොඩියට කට් මාක් ටිකක් දාගෙන යන්න. දාගෙන ගිහිල්ලා මෙන්න මේ උරහිස ජොයින්ට් කරපු තැනින් අපි මෙන්න මේ විදිහට කට් මාක් එකක් දා ගන්න ඕන. මේ පේනවනේ මේ තියෙන්නේ මෙන්න මෙතන. එතකොට ගවුම ලස්සනට කරේ හැදෙනවා. නැත්තම් එතන රැලි වගේ එනවා. අරම කට් මාක් එකක් දැම්මම රැලි ගතිය එන්නේ නැහැ. මේ විදියට මෙන්න මෙහෙම නවා ගන්නකො පයිපින් එක නවාගෙන මෙන්න මේ විදියට බලන්න අපේ කොලර් එක මේ විදියට එන්නේ. හැබැයි මේ පැත්තේ එහෙම ලස්සනට තියනවා. ඊට පස්සේ අපේ ඉදිරිපස්ස විවරය තියෙනවානේ. ඒ විවරය මෙන්න මේ ආකාරයට ජොයින් කරගන්න.
අගලක් ඇතුළට නමලා මෙන්න මේ ආකාරයට මෙහෙම මේ ආකාරයට තියලා මම පොඩි මැහුමක් දාගන්න. මැහුමක් දාලා බලන්න ඉදිරිපස්ස කොටසයි පිටිපස්ස ඇඟ කොටසයි සමානව ඇවිල්ලාද කියලා මෙන්න මේ ආකාරයට. එහෙම සමානව ඇවිල්ලා නැත්නම් ඔයාලා මෙතනින් ඒක ඇඩ්ජස්ට් කරලා හදාගන්න. අත් දෙකේ මෙන්න මෙහෙම තමයි මේ කට් මාක් එක දාපු පැත්ත තියෙන ඒක තමයි ඉදිරිපස්සට එන්නේ. අපි මේ අල්ලන්නේ පිටිපස්සේ ඉඳලා අත් දෙක පිටිපස්සේ ඉඳලා තමයි අල්ලන්නේ. මෙන්න මෙහෙම බලන්නකෝ. මෙන්න මේ ආකාරයට ඔයාලට මේක මේ විදිහට අපහසු නම් කටු ගහ ගන්න මේ තෙන්ට සෙන්ටර් කට් මාක් එක උඩ හිතට ජොයින් කරලා කටු ගහලා මසා ගන්න. මම එහෙම කරන්නේ මේ බලන්න හරියටම අත් කටේ ගන්නටම අතත් කැපිලා තියෙන හැටි ඔන්න ඊළඟට අපි ඊළඟට මේ කට් මාක් එකේ තියෙන පැත්ත ඉදිරිපස්සට තමයි එන්නේ. ඔයාලට ඕලොක් එකක් තියෙනම් ඕලොක් කරගත්තත් කමන්නේ. මම මේ ගවුම ඕලොක් කරගන්න ඉනත් ඇටච් අල්ලලා සාය කොටසත් අල්ලන හැටි අපි බලමු. මෙන්න අත් කොටස. මේ තමයි අත් කොටස. ඔයාලගේ ගවුම මෙන්න මෙහෙම තමයි එන්නේ. මේ ආකාරයට එන්නේ. මෙන්න අත් දෙක ඇල්ලුවම දැන් ඔයාලට ගවුමට බැච් එකක් අල්ලන්න වගේ ඕන නම් මෙන්න මෙහෙම කරන්න. කොලර් එක නමලා මෙතෙන්නේ මේ කොලර් එක නවාගෙන මෙන්න මේ කොලර් එකේ තුඩ තියෙන තැන තියෙනව නේද? කොලර් එකේ තුඩ තියෙන තැනට තමයි බැච් එකක් එන්නේ. ඊට පස්සේ අපි බලමු ගවුමේ සාය කොටස අල්ලන හැටි. මෙන්න මෙහෙම ගවුම දෙක නවන්නකෝ ඉදිරිපස්සට මෙතන කට් මාක් එකක් දාගන්න. දාගෙන මෙන්න බලන්න අපි බලමු දැන් ගවුමේ අපි ගත්ත ඉන 26යි. එහෙමනම් මේ පැත්ත එක පැත්තකට එන්න ඕනේ 13ක්. කට් මේ මහුන් වාසිය ඇත ඇරියට පස්සේ මෙන්න බලන්න අපිට 13 ඇවිත් තියෙනවා. හොඳද? මේ පැත්තට ඇඟල් භාගය මේ පැත්තට ඇඟල් භාගය ගියාම 13 ඇවිත් තියෙනවා. 13 හරි මැද මේ කට් මාක් එක ඇවිල්ලා තියෙනවා පේනවද ඔයාලට? මේ කට් මාක් එකේ මැද 6මාර. ඊට පස්සේ මෙතන අපිට මේ 13 රැලි 5කට බෙදා ගන්න ඕන. අපි දැන් මෙතන කරන්නේ මේ 4මාරක් මෙතන ලකුණු කරනවා. ඔන්න මෙතන තමයි අර මැද එන ලොකු රැල්ල එන්නේ. බොක්ස් ස්පීඩ් එක කියන්නේ. අන්න ඒක. ඊට පස්සේ අපිට දැන් මෙතන තියෙන තව 4යි කාලා. මෙන්න බලන්න 4 මෙතෙන්ට 4යි කාලයි. මෙතන ඉඳලා 6මාරයි. ඊට පස්සේ මෙතෙන්ට 13යි. මෙන්න මේ 4යි කාලා නැවත බෙදා ගන්නවා දෙකට. එතකොට 2.8න් එකයි එන්නේ. මෙන්න බලන්න. එතකොට මෙතන එක රැල්ලයි මෙතන එක රැල්ලයි මෙතන ලොකු රැල්ලක් එනවා බොක්ස් ස්පීඩ් එක. මෙතනත් අපි බෙදා ගන්නවා අර ආකාරයටම 4යි කාලා දෙකට බෙදා ගන්නවා 2.8න් එක. මෙතන එක රැල්ලයි මෙතන එකයි රැලි දෙකයි මෙතන ලොකු රැල්ලයි 3යි මෙතන එකයි 4යි මෙතන එකයි 5යි. මෙන්න රැලි 5ට බෙදන ආකාරය. ඒ වගේම පිටිපස්ස කොටසත් අපි මේ විදිහටම බෙදා ගමු. කොටසත් මෙහෙම දෙකට නමා ගන්න. දෙකට නමාගෙන අපිට කට් මාක් එක දාගෙන අඟල් 20 මෙතන අඟල් 26 තියෙනවා 13යි 13. ඊට පස්සේ මෙතන කට් මාක් එකට 6මාර වෙත් තියෙනවා. ඊට පස්සේ කට් මාක් එකේ ඉඳලා අපි මෙතන 4මාරක් ලකුණු කරගන්නවා. ඊට පස්සේ ආපොසලය 4යි කාලා 2.8න් එක. මෙතන 4යි කාලා 2.8න් එක. ඔන්න මේ පැත්තේ රැලි 5 ලකුණු. අපි බලමු දැන් මේක ඇටච් කරගන්න ආකාරය. සාය කොටස ගන්නේ ඔයාලා අපිට කට් මාක් එකේ දාපු පැත්ත උඩට ගන්න.
අපි අර ඉන වාටිය ලකුණු කරගත්තනේ අඟල් 4ට නමනවා කියලා. ඒක හොඳ පැත්තට හිතින් තමයි ගන්නවා. මෙන්න මේ පැත්තට මෙහෙම ගන්නකෝ. මේ ආකාරයට රැලි තියාගෙන යන්න. ඔයාලට රැලි මෙහෙම තියන්න අපහසු නම් පොඩ්ඩක් නම් මාක් කරගෙන තියුවත් කමක් නැහැ. මම මේ මාක් කරන්නේ නැතුව තියන්නේ. මෙන්න බලන්න ලස්සනට අපිට කට් මාක් එක ගන්නටම මෙන්න මේ විදියට රැල්ල එනවා. අපි අර තියෙන රැල්ලට ඩිංග ටිකක් මෙහාට වෙන්න මේ රැල්ල නවන්න. එතකොට ලස්සනට සුදු ගවුම මේ රැල්ල අයන් කරන්න ලේසිය. හරිය ලස්සනට තියෙනවා සුදු ගවුම රැල්ල. ඊට පස්සේ අපි අර කට් මාක් දාපු කොටස තියෙනවානේ. ඒක මේ අපේ ගවුමේ කට් මාක් එක ගාවට ගන්න. මෙන්න මේ විදියට අරගෙන අර ලකුණු කරපු රැලි මාක් එක තියෙනව නේද මෙතන පැන්සලෙන්. අන්න එතෙන්ට අපේ රැල්ල නවත්තගෙන මේ විදියට මෙන්න මෙහෙම වහගෙන යන්න. මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ දැන් මෙතෙන්ටම මේක මෙහෙම කරන්නේ නැහැ. මේ එතෙන්ට කරාම අපිට රෙදි ටිකක් ඉතුරු වෙනවා. එතන ඉතුරු කොටස කපලා දානවට වැඩිය හොඳයි. මේ 45යිම මේ රැල්ල තියුවම පස්සේ සුදු ගවුම හරි ලස්සනට රැල්ල ටික තියාගන්න පුළුවන් අපිට. මෙන්න බලන්න මේ අපේ උඩ රැල්ල ගන්න මේ මෙතන පැන්සලෙන් මාක් කරලා තියෙන තැනට තමයි අපේ උඩ රැල්ල ගන්න. මේ බලන්න මේ රැල්ල මෙතන තමයි හොඳ පිටපැත්තෙන් රැල්ල තියෙන්නේ මෙතන. අපි උනාට ඒ රැල්ල කරලා අපේ රැල්ල තියන ගන්නවා. ඊට පස්සේ මෙන්න බලන්න මේ මේ පැන්සලේ මාක් එකට තමයි මේ රැල්ල එන්නේ. අපි ඊළඟට රැල්ල ගන්න මෙතෙන්ට. මෙන්න බලන්න අපේ රෙදි කොටස් ප්‍රමාණයත් ඉවරයි නේද? ඔයාලා ඔලොක් කරන්නේ නැත්නම් මෙන්න මේ වගේ ආකාරයට මෙන්න දෙකක් ගහ ගන්න. මේ බලන්න මේ අඟල් 45 ටිකම මම වෙනම රැලි ටික හදාගත්තේ නැහැ. මේ බලන්න ලස්සනට ආව හැටි බලන්නකෝ. ඔයාලා බලන්න එපා රැලි ටික හොඳට ගැඹුරට තියන්න. මෙන්න බලන්න බොක්ස් පීට් එක. ඊට පස්සේ බලමු අපි ඉදිරිපස්ස කොටසත් ඒ ආකාරයටම තමයි එන්නේ. ඊට පස්සේ කොටසෙත් මෙන්න කට් මාක් එකට තියලා මේ රැල්ල මේ විදිහට තියාගන්නකෝ. double.
45 ටෙටිකොට් ප්‍රමාණයෙන් තමයි මේ රැලි ටික තියාගෙන තියෙන්නේ. අපේ දෙපැත්තෙන් කපන්න කොටසක් ඉතුරුන්නේ නැහැ. මෙන්න බලන්න. මෙතනින් මෙහුම් වාසි ගියාම අඟල් 26 හරියටම තියෙනවා. දැන් අපි යන්නේ ගවුම දෙපැත්ත මසා ගන්න. මෙන්න අත්කට අපිට අඟල් 5යි 3 කාලක් ඇවිල්ලා තියෙනවා. මම මෙතන අත්කට ගන්නේ 4යි 3 කාලක් වගේ. 4යි 3 කාලේ ඉඳලා අපි අඟල් 5කට මේ දෙපැත්ත අංශය මෝඩ් කරගෙන යනවා. මෙන්න මේ විදිහට. ඔයාලට මෙහෙම අමාරු නම් මේ මූට්ටු වෙන තැන් වලට කටු ගහ ගන්න. මම මෙහෙම ගහගන්නේ මේ විදිහට මේ ආකාරයට මේ තියෙන ඉනට ඉන තියලා එහෙම කටු ගහ ගන්න. ඒ ආකාරයටම අනිත් පැත්ත මෙහෙම මාක් කර ගන්න අත් දෙක. අපි කලින්ම ආපුවත් දෙකේ වගේ තියෙනනේ. මේ ආකාරයට මෙහෙම. මේක මහලා බලන්න ඔයාලට දීපු මෙජර්මන්ට් හරියට ඇවිල්ලාද කියලා. බලන්න හරියට ලේසි වැඩි වෙලාවක් යන්නේ. පැයක් යන්නේත් නෑ පොඩි බබෙකුට සුදු ගවුම් අම්මහන්න. අපි දැන් එක හොඳ පිට හරවගන්න. හොඳ පිට හරවගෙන වාටියක් හදන්න. ඔයාලට අර මම කපනකොටම පෙන්නේ අඟල් 4ක් මාක් කරගන්න කියලා. අපි වාටිය ඉවර වෙන්න ඕනේ මෙන්න මෙතෙන්ට. මේ මාක් කරගත්තේ අපි මෙන්න මේ විදිහට දෙපට නවා ගන්න. මෙන්න මේ විදිහට නවලා ආයෙ මේ පැත්තට මෙහෙම පටන්න. මෙන්න බලන්න. අපේ එතකොට මේ අපි අර මාක් කරපු කොටස ගාවට මෙනවා. එතකොට අපේ සායේ මෙෂර්මන්ට් එකත් හරි උස ඇවිල්ලා. අපි 17මාරනේ ලකුණු කරේ. මේ අපි ලකුණු කරපු මාක් තියෙනව නේද? මේ ඔයාලට පේන මදිද? මෙන්න මේ විදිහට මාක් කරගන්නකො. ඒ විදිහට මෙහෙම මෙතන මේ මාක් එකක් තියෙනවා. ඒ ආකාරයට මෙන්න මේ විදිහට මෙන්න මේ ආකාරයට වාටිය නවලා මහ ගන්න. අපි බලමු දැන් සුදුකාමේ පටි අල්ලගෙන ගිය. මෙන්න බලන්න අපි දැන් මේ මාක් කරගත්තු කොටස් වලට තමයි ඉවර වෙලා තියෙන්නේ නැම්ම. හරිය ලස්සන සුදුකාම ඇවිල්ලා තියෙනවා. මේක අයන් කරාම තවත් හැඩට තියෙනවා. මේ අයන් නොකර මෙන්න දැන් මෙන්න මේ පටිය. මේ පටිය මේ වලට පේනවා ඇති මේ ජොයින්ට් එක ඇවිත් තියෙන මැදට. ඒක මෙන්න අපි පටිය හරි මැදින් නවාගෙන මෙන්න මේ විදිහට අඟල් 4ක් විතර ගන්න. ඔයාලා එහෙම ටේප් එකෙන් මැන ගන්න ඕන අවශ්‍යතාවය තියෙන හැම වෙනකන් මම මේ අඟල් 4ක් ගෙස්ට් කරලා මෙහෙම මාක් කරගත්තා. ඒක මේ සයිඩ් සීම් එකට අල්ලගන්න. සයිඩ් සීම් එකට මෙන්න මේ විදිහට මෙහෙම සයිඩ් සීම් එකට අල්ලන්න. සමහර ඉස්කෝලවල ඉතින් තියෙනවා මැදට අල්ලන්න කියලා. මම මේ ගවුමෙන් අල්ලන්නේ සයිඩ් එකට. මේ අංශය තියෙනවනේ. අංශයෙන් මෙන්න මේ මැදක් වෙන්න වගේ තමයි අල්ලන්න ඕනේ. මෙහෙම නෙමෙයි සුදු ගවුම් පටි අල්ලන්නේ මෙන්න මේ විදිහට. මේ පේනව නේද? මේ පහළ කොටසට ඉන්නේ ජොයින්ට් එකෙන් පහළ කොටසට අඟල් භාගයක් විතර දාලා තමයි අල්ලන්නේ. මෙන්න මේ විදිහට මැදින් එහෙම ටැක් කරනකොට දැන් අපිට තියෙන්නේ සුදු ගවුමේ බොත්තම් කාදු මහල
බටන් අල්ලලා ඉවර කරගන්න. මැෂින් එකේ කරන කොටස සම්පූර්ණ ඉවරයි. මේ මෙතන අතර දුර අඟල් 8ක් තියෙනවා. මම මෙතන අඟල් භාගයක් පහත් කරලා මෙන්න මෙහෙම බටන් එක කරගන්නවා. ඊට පස්සේ මෙතන අපි 3:00ක් විතර තමයි ගන්නෙ. ඒක මෙන්න මේ විදියට ගන්න. මේ විදියට ලකුණු කරා. මේ මෙතන අතර දුර පොඩ්ඩක් දුර වුණාට කමන්නේ. මම මෙතන ඉඳලා මෙතන 3:00යිනේ ගත්තේ. බලන්න මෙතන ඉඳලා මෙතන 4ක් වගේ දෙනවා. ඒක කමන්නේ. අපිට පටියටත් මෙතන මේ ටික තද වෙනවනේ. ඒක හන්ද එතන දුර ගැන ඉතිරි ගන්න එපා. අපි ඊට පස්සේ බලමු මේ බබාගේ පටිය මාක් කරගන්න හැටි. මෙහෙම සුදු කාම අරගෙන අපි සුදු කාම බුරුලටත් එක්කනේ අරන් තියෙන්නේ. මේ බබාගේ සුදු කාම එක බුරුලටත් එක්ක අරගෙන තියෙනකොට අඟල් 26 ආවේ. මෙන්න මේ විදියට පටිය බටන් එක මාක් කරගමු. පටියේ මේ ඉදිරිපස පටියට බටන් එක මෙතෙන්ට බටන් එක ඇටච් කරගන්න. මේ පැත්තට තමයි බොත්තම් කාදුවම හැෙන්න.